අයිබෝන් සුබෝදෑසනක් වේවා. අද මේ උදා වී තිබෙන්නේ ජූනි මාසයේ 21 වන සඳුදාව. මාසක පමණ කාලයක් සංචාරණ සීමා මැද පවත්වාගෙන රට යම් ආකාරයකින් සංචාරණ සීමා ලිහිල් කිරීමක් යම් ඉවත් කිරීම අපට අද සිට මුණ ගැසෙනවා යනු අදාළුවම සිට කාලය තුල ක්‍රියාත්මක වන ආකාරය ඉදිරි ජූලි 5 වනදා දක්වා මේ ජූලි මාස 5 වනදා දක්වා ගෙවෙන කාලය කොහොමද රට පවත්වාගෙන යන්නේ ජනතාව හැසිරිය යුත්තේ කුමන ආකාරයේද කියන එක පිළිබඳව නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කිරීමත් සමග ඒ අනුව අද සිට කටයුතු කෙරෙනු ඇති. ඒ පිළිබඳව අවධානය පුවත්පත් යොමු කර තියෙද්දී පුවත්පත් වෙත අප අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මව්බිම අරුණ දිවයින දිනමින ලංකාදීප මේ ආදී පුවත්පත් සෑම එකකම පාහිමේ ගැන අවධානය යොමුලා තියෙද්දී වැඩි වශයෙන් මව්බිම අරුණ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල කර ගනිමින් වාර්තා කරනවා දකින්නට පුළුවන්. අරුණ පුවත්පත සඳහන් කරනවා සංචාරණ සීමා ලිහිල් වන්නේ මෙහෙමයි. එක් නිවසකින් පිටවීම දෙදෙනෙකුට පමණයි පොදු ප්‍රවාහනයේ ආසන ධාරිතාවෙන් 50%යි. ආර්ථික මධ්‍යස්ථාන බාබර් සාප්පු විවෘතයි. අවමගුලට 15යි මංගල උත්සව බැහැ පූජනීය ස්ථාන පුස්තකාල වහලා කියලා ඒ අතරේ දැක්වෙනවා. ඊළඟට මව්බිම පුවත්පතේ සඳහන් වෙනවා සංචාරණ සීමා ඉවත් වුණත් පළාත් අතර සංචාරණ බෑ. රැසීම් උත්සව සාද තවදුරටත් තහනම්. ගෙදරකින් එළියට යා හැකි දෙදෙනෙකුට පමණයි දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් 24ක් ලොක්ඩවුන්. බැංකුවල වරකට ගනුදෙනුකරුවෝ 10යි. වෙළඳ සලකට වරකට ගනුදෙනුකරුවන් 30යි. ඒ කියන්නේ සාමාන්‍ය සිල්ලර කඩ ගැන මේ කියන්නේ. සැලුන් වලට වරකට ආයෙකුට පමණයි. සුපිරි වෙළඳසල්වල 25ක ධාරිතාව පිරවිය හැකි බව. ඒ වගේම බස්නාහිරට විශේෂ නීති ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවලට පමණයි වැඩමුළු සම්මන්ත්‍රණ තහනම්. මේ පිළිබඳව මේ ඇතුල් පිටු වාර්තාවක සංචාරණ සීමා ලිහිල් වීම පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව සම්පූර්ණයෙන් දක්වා තිබෙනවත් අපට දකින්න පුළුවන්. ඒ අනුව මා මේ විශේෂ පුටා ගැනීම කිහිපයකට යන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ මාර්ගෝපදේශ කාණ්ඩ දෙකක් යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. රටටම බලපාන පොදු තත්ත්වයන් සහ බස්නාහිර පළාතට බලපාන පොදු තත්ත්වයන්. ඒ කියන්නේ බස්නාහිර පළාතට ඇතැම් කාරණා පිළිබඳ බලපවත්න ආකාරයත් ඒ වගේම අනිකුත් පළාත්වලට ඒවා පිළිබඳ බලපාන තත්ත්වය වෙනස් ආකාරයක් ගන්නා නිසා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවය පිළිබඳව ගත්තහම අනිකුත් පළාත්වල උපරිම ආසන ධාරිතාවෙන් 50%ක උපරිමයකට යටත්ව පොදු ප්‍රවාහන කටයුතු සිදු කරන්නට පුළුවන්. නමුත් බස්නාහිර පළාත තුළ අත්‍යවශ්‍ය සේවා සේවකීන් ප්‍රවාහනය සඳහා පමණක් පොදු ප්‍රවාහනය භාවිත කළ යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට ගත්තහම ආයතනමය රැස්වීම් බස්නාහිර පළාතට අවසර නැහැ. අත්‍යවශ්‍ය නම් පමණක් සහභාගී වන්නන් 10 දෙනෙකුට සීමා කරලා අනිකුත් පළාත්වල පවත්වාගෙන යන්නට පුළුවන්. වැඩමුළු සම්මන්ත්‍රණ සන්නාම දියත් කිරීම ආදී බස්නාහිර පළාත තුල සිදු කිරීමට අවසර නැහැ. අනිකුත් පළාත්වල අත්‍යවශ්‍ය නම් පමණක් 25 දෙනෙකුට පමණක් සීමා කරලා සිදු කිරීමේ හැකියාව තිබෙනවා. ඊළඟට පදික වෙළඳාම පිළිබඳව බස්නාහිර පළාත තුල අවසර හිමි නොවන බවත් ඒ වගේම අනිකුත් පළාත්වල ලියාපදිංචි වෙළඳුන් සඳහා අවසර හිමි වන බවත් මෙහිදී සඳහන් කරන්නට ඕනේ. සාප්පු සංකීර්ණ පවත්වාගෙන යාම විවෘත කරලා පවත්වාගෙන යාම පිළිබඳව බස්නාහිර පළාත තුල අවසරයක් හිමිවන්නේ නැති බව සඳහන් කරන්නට ඕනේ. අනිකුත් පළාත්වල විවෘතයි පුද්ගල රැස්වීම් ඒ වගේම ආශ්වාද වැඩසටහන් එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම් පැවැත්වීම තහනම් වන බව සඳහන් වෙනවා මේ අනිකුත් පළාත්වලට අදාළව සාප්පු සංකීර්ණ තුල. ඉන්පස්සේ අපි මේ නිමි ඇඳුම් වෙළඳසල් පිළිබඳව අවධානය යොමු කරද්දී නිමි ඇඳුම් වෙළඳසල් වත් බස්නාහිර පළාත තුල විවෘත කිරීම තහනම් වෙනවා. අනිකුත් ප්‍රදේශවල එම නැත්නම් අනිකුත් පළාත්වල විවෘත කිරීමේ හැකියාව තිබෙනවා. ධාරිතාවෙන් 25ක් පමණයි සාප්පුව තුල පිරවීමේ හැකියාව තිබෙන්නේ නිමි ඇඳුම් වෙළඳාම පිළිබඳව. ඉන්පස්සේ තවත් කාරණා ගණනාවක් අපට දකින්න ලැබෙනවා. ඒවා අවසර තියනවාද නැද්ද කියන කාරණා පිළිබඳව මේකින් එක ඉදිරිපත් කරන්න තරම් කාල වේලාවක් නැහැ අපට. තවත් විවිධ වාර්තා තිබෙන නිසා අප ඉදිරියේදී උත්සාහ කරනවා තිබෙන වේලාවත් එක්ක මේ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාව ඔබට ඉදිරිපත් කරන්නට කාල වේලාව ප්‍රමාණවත් වුණොත් මොකද මේ ගැන දැනුම්වත් වීම ඉතාමත්ම වැදගත් වෙන නිසා අද සිට ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජූලි 5 වනදා දක්වා මේ නීති රීති ක්‍රියාත්මක වුවත් 23 වනදා රාත්‍රී 10 සිට 25 වනදා අලුයම 4 දක්වා කාලය තුල නැවත වතාවක් සංචාරණ සීමා
දැඩි වන බවත් සඳහන් කරන්නට ඕනේ. මෙලෙස යම් ලිහිල් කිරීමක් සිදු වුණාට අද උදෑසන සිට ඒ පිළිබඳව ප්‍රසාදය පළ කරන පාර්ශ්ව වගේම දැඩි ලෙස කනස්සල්ල පළ කරන පාර්ශ්වවත් අපට මුණ ගැසෙනවා. ඒ අතර විශේෂයෙන් වෛද්‍ය සංගමේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ දැඩි කනස්සල්ල මේ පිළිබඳව යොමු වෙලා තිබෙන බව වාර්තා වෙනවා. අද මව්බිම පුවත්පත වගේම පුවත්පත් කීපයක් මේ ගැන වාර්තා කරනවා. සංචරණ ලිහිල ගැන වෛද්‍ය සංගමේ දැඩි කනස්සල්ල දෛනික මරණ 50ක් හා ආසාදිතයන් 2000ක් සහ ඩෙල්ටා ප්‍රභේදයක් වාර්තා වෙද්දී මෙහෙම කළේ ඇයි? ඒක තමයි ඔවුන් අහන්නේ. සීමා පැනවීමෙන් ලැබූ වාසිය අපතේ යැවීමක් මේ නිසා සිදු වෙනවා කියලත් ඒ වගේම අද සිට ඉවත් කිරීමට පදනම් වෙච්ච කාරණා මොනවාද කියන එක පිළිබඳවත් යම් ප්‍රශ්නයක් යොමු කරමින් ජනාධිපතිවරයාට ලිඛිතව මේ පිළිබඳව දැනුම් දීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් සිදු කර තිබෙන බව අපටත් දැනගන්නට තිබෙනවා. මේ අද මව්බිම පුවත්පත අප ඉදිරිපත් කළ කාරණා පිළිබඳව වාර්තා කර තිබෙන ආකාරය ඒ වගේම අපට දකින්නට ලැබෙනවා මේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විමසීම පිළිබඳව ඇයි මෙහෙම ඉවත් කළේ කියන එක පිළිබඳව අරුණ පුවත්පතේ තියෙනවා ඩෙල්ටාත් පැතිරෙනවා සීමා ඉවත් කළොත් අප්‍රේල් තත්ත්වය ඇතිවේවි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්. මෙන්න එම පුවත්පත ඒ අප ඉදිරිපත් කළ කාරණා වාර්තා කර තිබෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. ඔවුන් ඉල්ලීම කළේ 28 වනදා දක්වා මේ මාසයේ අවසන් වනතුරු මේ තත්ත්වය පවත්වාගෙන යන්න ඉන් යම් ආකාරයක පැහැදිලි ප්‍රතිලාභයක් අත්වෙන්නට පුළුවන් පාලනය කිරීම පිළිබඳව යම් තත්ත්වයක් අපට උදා කර ගැනීමේ හැකියාව පවතීවි කියලා. නමුත් ඔවුන් බලාපොරොත්තු නොවුණු ආකාරයට ඉවත් කිරීමක් සිදු වෙනවා. කෙසේ වෙතත් රජය හැම විටම ප්‍රකාශ කරන කාරණාව තමයි මැති ඇමතිවරුන්ගේ දල සෑම දෙනෙක්ම මේ වගකීමේ යුත්තන් ප්‍රකාශ කරන කාරණා තමයි මේ පිළිබඳව විශේෂඥ මතයට ඇහුම්කන් දීලා තමයි කටයුතු කරන්න කියලා. එතකොට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මතය කුමන ආකාරයේ මතයක්ද කියන එක පිළිබඳවත් යම් ප්‍රශ්නයක් පැන නගිනවා. අපි දිවයින පුවත්පතේ දකිනවා ජූලි 5 වෙනිදා තෙක් සෞඛ්‍ය මාර්ගෝපදේශ 48ක් සහිතව රට ඇරේ කියලා අද ඔවුන් කර තිබෙන වාර්තාව මෙලෙස අපට මුණ ගැසෙනවා. ඊළඟට අනිකුත් පුවත්පත්වලත් තිබෙනවා දිනමින පුවත්පතේ තිබෙනවා මෙන්න මෙහෙම සටහනක් සංචරණ සීමා ලිහිල් කළේ සෞඛ්‍ය ආරක්ෂක අංශවල උපදෙස් අනුවයි කියලා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන උපුටා දක්වමින් අද දිනමින පුවත්පත වාර්තාවක් ගෙනෙනවා අපට මෙලෙස දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත් විවිධ කතා බහ තිබෙනවා මේ ඉවත් කිරීම පිළිබඳව. යතරේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය GMO එක කියන්නේ ජනතාව මේ වගකීම බහරගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදමින් කටයුතු කිරීම ජනතාවගේ යුතුයකමක් වගකීමක් ලෙස Taman දකිනවා කියලා. ඒ අනුව ඔවුන්ගේ ස්ථාවරය කුමක්ද කියන එක අපට බොහොම පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. අලුතින් වසම් 24ක් හුදකලාවේ වසම් 82ක හුදකලා බව ඉවතට කියලත් ඒ අතරේ අරුණ වාර්තාවක අපට දකින්නට ලැබෙනවා. යුද හමුදාපතිවරයා උපුටා දක්වමින් තවත් පුවත්පත් මේ පිළිබඳව වාර්තා කරලා තියෙනවා. අපට දකින්නට ලැබෙනවා අද දිවයිනෙත් තියෙනවා ග්‍රාම සේවා වසම් 24ක් හුදකලා කරයි යුද හමුදාපති දිස්ත්‍රික්ක 12කට අයත් ග්‍රාම සේවා වසම් 24ක් තමයි මෙලෙස හුදකලා භාවයට පත් කළා කියලා තොරතුරු දැනගන්නට ලැබෙන්නේ. අප එහෙමනම් සූදානම් ප්‍රථම විරාමය ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව තවත් විවිධ වූ වාර්තා තියෙනවා මේ සංචරණ සීමා ලිහිල් කිරීම එක්ක යම් යම් තත්ත්වයන් ඒ වගේම පසුගියදා අත්අඩංගුවට පත්වෙච්ච උප පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව මේ මහා මද්‍රව්‍ය තොගයක් සමග ඒ වගේම විමල් වීරවංශ ඇමතුමාගෙන් යම් ආයතනයක් විෂයක් ඉවත් කිරීමත් එක්ක ඇති වී තිබෙන තත්ත්වය මේ ආදී විවිධ වූ වාර්තා පොහොර පිළිබඳව ඒ සමග අප මුණ ගැසුමු විරාමයකින් අනතුරුව. අපි යලිත් පුවත් වාර්තා අතරට යොමු අදින් ඇරඹෙන්නේ පොසොන් සතිය. ඒ අතරේ අපට දකින්නට ලැබෙනවා සාමාන්‍යයෙන් පොසොන් කිව් සැනින් අපේ මතකයට නැගෙන්නේ අනුරපුරය, මිහින්තලා පුදබිම, ලංකාවට බුදුදහම ලැබීම මේ සියල්ලත් එක්ක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ස්මරණය කිරීම මේ ආදී බොහෝ දේ හිතට මතකයට නැගුණාට අපට පුළුවන් කමක් නැහැ පොසොන් අසිරිය පොසොන් උදාව බොහොම උත්සවශ්‍රීයෙන් සමරන්නට. නමුත් මිහින්තලා පුදබිමේ පොසොන් පුද පූජා කටයුතු එහෙම නැත්නම් පින්කම් සැමරුම් කටයුතු ජන සහභාගීත්වයෙන් තොරව පවත්වන බව අද දිවයින වාර්තා කරනවා. බැතිමතුන්ගේ
සහභාගීත්වයෙන් තොරව අනුරාධපුර පොසොන් පින්කම් අද සිට ජනපති අගමැති ආදී රටේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු සිදු වෙන බවත් දැනගන්නට ලැබෙනවා. අද දිවයින මෙන්න මේ පිළිබඳව වාර්තා කර තිබෙන ආකාරය. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මේ නව මාර්ගෝපදේශවලට අනුව වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවලට ජනතාව පැමිණීම තහනම් වෙනවා. ඒවා වසා තබන්නට ඕනේ. ඒ මාර්ගෝපදේශ අනුවම කටයුතු කරන්න කියලා. ඒ වගේම දන්සල් දෙන්න මේ ආදිය කරන්න පුළුවන් කමක් නැහැ මේ වසරේදී මේ පොසොන් පොයේදී. ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියන එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම පෙහෙවස් සමාදන් වෙන උවසුවැසියන් වෙනුවෙන් වගේම පොසොන් පොහොය වෙනුවෙන් සුවිශේෂ වැඩසටහන් මාලාවක් සියත අප වෙසක් පොහොයට වගේ මෙවර අධ්‍යාත් කරන බවත් විශේෂයෙන් අප සඳහන් කරන්නට කැමතියි. මේ අතර ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය දෙන්නට හිතුවා. ලංකාදීපේ තියෙන්නේ පොස්පේට් විමල්ගෙන් මහින්දානන්දට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යටතට පවරා ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 18 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් මෙම පැවරීම සිදු කර තිබේ. ඒ අනුව 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා ඇති බවයි ලංකාදීප වාර්තාවේ සඳහන් වෙන්නේ. මෙන්න මේ පිළිබඳව ප්‍රධාන සිරස්තලය ලෙසම ලංකාදීපය අද වාර්තා කරන ආකාරය අපට දකින්නට ලැබෙනවා. ඊළඟට අපි එමු මේ ගැන යම් සඳහන් කිරීමක් තියෙන මෙන්න මේ වාර්තාව වෙත. මව්බිම පුවත්පතේ 2020 අග සිට 2021 ජුනි දක්වා එප්පාවල පොස්පේට් මිලියන 104ක වාර්තාගත ලාභයක් ලැබුවා. සාමාන්‍යයෙන් යම් අසමත් භාවයක් පෙන්눔 කරනවා නම් යම් ප්‍රධානියෙකු යටතේ යම් ආයතනයක් ඒ විෂය එම ආයතන පැවරීම මාරු කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වන්නක්. ඒ වගේම ස්ථාන මාරු ආයතනික මාරු මේ ආදී දේවල් සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. ඒක රාජ්‍ය වේවා පෞද්ගලික වේවා උනමාංශයකට අදාළව සාමාන්‍යයෙන් සිදු වෙනවා. නමුත් මෙහිදී විමතියට කාරණාවක් මේ විමල් වීරවංශ අමාත්‍යවරයා පත් කරන කාරණාව සැබවින්ම ලෙසින්ම සත්‍ය වනවා නම් 2020 අග සිට 2021 ජුනි දක්වා එප්පාවල පොස්පේට් මිලියන 104ක වාර්තාගත ලාභයක් ලැබුවා. අප මේ පිළිබඳව සොයාගත් කරුණු දත්ත අනුව ගත්තහමත් ලාභ ඉපයූ බවට යම් වාර්තා තිබෙනවා. පාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් කරන හැටි ගැන මෑත කාලීන හොඳම ආදර්ශය එයයි කියලත් විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශයක් කර තිබෙනවා. අද මව්බිම පුවත්පතේ දකින්නට පුළුවන්. යතරේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මේ සමග අන්තර්ගත වෙනවා. ගම්මන්පිලට විමල්ට කළ පලා බෙදීම සන්ධානයේ අපට පීඩනයක්. පල නොකියා පලා බෙදූ හැටි මතක් කරමින් වාසුදේව නානායක්කාර ඇමතිතුමා කියනවා ගම්මන්පිලට විමල්ට කළ පලා බෙදීම සන්ධානයේ අපට දැඩි පීඩනයක් ගෙන දෙනවා. සන්ධානයේ හවුල්කාර පක්ෂවලට මෙය මහා පීඩනයක් එල්ල කරන කාරණාවක් ලෙස තමන්ට දැනෙනවා කියලා. මේ සමග ලංකාදීප පුවත්පතේ තියෙන මෙන්න මේ වාර්තාවටත් අප අවධානය යොමු කරන්නට කැමති. පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්. දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් දක්වනවා. අද ලංකාදීප පුවත්පතේ පළ වී ඇති ආකාරයක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉන්ධන මිල වැඩි කිරීමත් එක්ක ඇති වූ තත්ත්වය සමග පමණක් නෙවෙයි ඊට පෙර ඉඳලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඒ වගේම ඔවුන් සඳහන් කරන ආකාරයට වර්තමාන ජනාධිපතිවරයා සහ වර්තමාන රජයේ බලයට ගැනීම සඳහා දෙවන්ත බලවේගයක් නිර්මාණය කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් අපකැප වෙලා ජීවිත ඇතැම් වෙලාවට යම් අවදානම් අරගෙන ඒ වගේම තමන්ට සිදුවන වාසි පාඩු ගැන හිතන්නේ නැතුව සටනට බැහැපු තමන්ට අද අත්වෙලා තියෙන ඉරණම ගැන කනගාටුවට පත් වෙනවා කියලා තමයි ඒ ඇතැම් පාර්ශව පෙන්වා දෙන්නේ. මේක ආණ්ඩුව ඇතුලේ පක්ෂ අර්බුදයක් දක්වා වර්තමානයේ වන විට දිග්ගැස්සී ඇති ස්වරූපයක් අපට දකින්නට ලැබෙනවා. ඒ කාරණාවට අදාළව ලංකාදීප පුවත්පතේ තිබෙනවා පාඩු ලැබූ පොස්පේට් සමාගම ගොඩගත්තේ මමයි.
විමල් පෝස්ට්පේඩ් සමාගම කෘෂිකර්මයට ගැනීම හොඳ තීරණයක්. මහින්දානන්ද අලුත්ගමගේ මේ අලුතින් මේ සමාගම ලැබුණු අමාත්‍යාංශයේ ඇමතිතුමා ප්‍රකාශ කරනවත් අපට දකින්න පුළුවන් ශ්‍රී ලංකාදීප වාර්තා පළවන ආකාරය මෙන්න මේ ආකාරයෙන්. ඊළඟට අපි මේ යම් යම් විවෘත කිරීම අද සිට තිබෙන ලිහිල් කිරීම පිළිබඳව අවධානය යොමු කරා වගේම ඒ අතර අවධානයට ලක් නොවුණු සුවිශේෂ කාරණාත් තිබෙනවා. සුරාසල් විවෘත කිරීමට ගත්තු තීරණය සුරාසල් යලි ඇරේ වැසූ කාලයේ පාඩුව කෝටි 2000යි කියලා අද ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා. මෙලෙස අපට මුණ ගැසෙනවා. කෙසේ හෝ වේවා බලපත්‍රලාභී B4 සහ 22 දරන සුරාබදු ආයතන ස්ථාන මෙලෙස විවෘත කිරීමට හැකියාව තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ රටබී මහල් 4 සහ 22 යටතේ ලියාපදිංචි ඒවා විවෘත කිරීමට අවසර තිබෙන බව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒවා පවත්වාගෙන යා යුතු බවත් ඒ කාලවකවානු මේ සියල්ල ඒ අනුව හැඩගැසෙන බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිකුත් කර තිබෙන නිවේදනයේ සඳහන් වන බව විශේෂයෙන් වාර්තා කරන්නට ඕනේ. මේ කාරණාව පිළිබඳව වාර්තා ගණනාවක් අපට දකින්නට ලැබෙනවා. පොසොන් සතියත් අදින් ආරම්භ වෙනවා. සුරාසල් විවෘත කිරීමත් මේ සමගම සිදුවීමත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉන් පස්සේ අපි අවධානය දෙමු තවත් කාරණා කීපයක් වෙත. ඒ අතරේ ප්‍රමුඛ පුවතක් බවට පත් වෙලා තිබෙනවා දිවයින ප්‍රධාන සිරස්තලයේ සපයන මෙන්න මේ කාරණාව. කළුතර SIගේ කුඩු ජාවාරමේ අලුත්ම හෙළිදරව්ව දුවගේ මගුල ජයට ගන්න බිස්නස් එකට බැස්සා. කෝටි 52ක කුඩුත් හමුවේ කියලා වාර්තා කරනවා. කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි මේ උපපොලිස් පරීක්ෂකවරයා පිළිබඳව තොරතුරු සොයා යාමේදී ඔහු මීට පෙර සිටම මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධව කටයුතු කළ අයෙක් විදිහට තමයි හඳුනාගෙන තිබෙන්නේ. විශේෂයෙන් මේ රාජකාරියේ නියුතු ඒ වගේම මේ මත්ද්‍රව්‍ය වැටලීම් කළ යුතු ආයතනයක පොලිසියට අදාළ සමාජිකයෙක් මෙලෙස කිරීම තමයි ඊටාම පුදුමයට කාරණාව. නමුත් ඇතැම් ක්ෂේත්‍ර දිහා බැලුවාම ඒත් සාමාන්‍ය මිනිස්සු තමයි සේවය කරන්නේ. ඒ නිසා විශේෂයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තබන මතකයි යම් යම් අවස්ථාවල මේ ගැන අදහසක් කමින් කියනවා ඕනම විෂයක ඕනම ක්ෂේත්‍රයක ඕනම අංශයක ඉන්න පුළුවන් මෙවැනි කීප දෙනෙක් ඒ කෙනෙක් දෙන්නෙක් නිසා සමස්ත සේවයටම ගැරහීම සුදුසු වන්නේ නැහැ. සමස්ත සේවය දිහාම එලෙස බැලීම සුදුසු වන්නේ නැහැ කියලා. නමුත් මේ එක්කෙනෙක් ඇති ඒ සමස්ත සේවයම විනාශ මුඛයට ඇද දමන්න ජනතාව තුළ අප්‍රසාදය ඇති කරන්න වර්තමාන රජයේත් වර්තමාන අමාත්‍යවරයාගේ දැඩි අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙන්නේ මහජන මිත්‍රශීලී පොලිසියක් පවත්වාගෙන යන්න. එතකොට මෙවැනි කරුණු හැමුවේ මිත්‍රශීලී පොලිසියක් ඇති වෙනවාද කියන එක තමයි ප්‍රශ්නය. ඒට යම් එකසු කිරීමක් කරන්නටත් අප කැමති අරුණ පුවත්පත ඇසුරෙන්ම මේ SIවරයා ගැන තියෙනවා කෝටි 50ක කුඩු සමග ඇල්ලුවේ SI කලිනුත් කුඩු ඇදලා කියලා අරුණ ගෙනෙන වාර්තාවක්. ඒ සමග තියෙනවා සංචරණ සීමාව කැඩුවන් දන ගැස්වීම ගැන විමර්ශන කියලා. අප කතා කරමින් හිටියේ මහජන මිත්‍රශීලී පොලිසියක් පිළිබඳව. එරව් නගරයේදී සංචරණ සීමා උල්ලංඝනය කළ පිරිසක් දන ගැස්වීම සිද්ධිය ගැන හමුදා පොලිස් ඒකකයට පොලිසියම නෙමේ ආරක්ෂක අංශයටම චෝදනා එළවෙන කාරණාවක් මේ. යුද හමුදා පොලිසිය පිළිබඳව චෝදනාවක් එළවෙන යුද හමුදාපතිවරයා විසින්ම වෙනම කණ්ඩායමක් පිටත් කරලා ඇරලා තියෙනවා මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන්න කියලා. සමස්ත ආරක්ෂක අංශයටම චෝදනා එළවෙන කාරණාවක් විදිහටයි අපය දකින්නේ. ඒ අතරේ අප තවත් කාරණා කීපයකට අවධානය දෙමු. අරුණ පුවත්පතේ තියෙන අද සිට 23 දක්වා දිනකට දුම්රිය ගමන් වාර 46ක් ක්‍රියාත්මක වන බවට වාර්තාවක් තියෙනවා. ඒ වගේම අපට තවත් සටහනක් මුණ ගැසෙනවා නැව් ගින්නෙන් වූ හානිය තක්සේරුවට රට විශේෂඥයෙක්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් රටට සිදු වී ඇති හානිය පිළිබඳ සමස්ත තක්සේරුවක් සිදු කිරීම සඳහා විදේශීය විශේෂඥයෙකු මේ රටට කැඳවීමට රජය තීරණය කරලා තියෙනවා කියලා. ඒ අතරේ ජගත් සංවිධාන නියෝජනය කරන විශේෂඥයන් කීප දෙනෙකු පැමිණියා. ඔවුන් නැව සමීපයටත් ගිහිල්ලා පරීක්ෂණ කටයුතු සිදු කරා. වෙරළ පරීක්ෂණ කටයුතු සිදු කරා. නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා සහ සමුද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරී සභාපතිතුමිය දර්ශනී ලහඳපුර මහත්මියත් මේ අවස්ථාවට සහභාගී වුණා. නැවේ විනාශයෙන් පෘථිවියටත් හානි සිද්ධ වෙලා තියෙනවා කියලා ජගත් සංවිධානය ප්‍රකාශ කරනවා කියලා ඒ අතරේ වාර්තාවල පළ වෙනවා. ඒ සමග මේ විනාශයෙන්
සත්ව ජීවිත විනාශ වීම පිළිබඳව සිද්ධීන් කැස්බෑවුන් 70ක් පමණ, ඒ වගේම ඩොල්ෆින්, තල්මසුන් මේ ආදී මත්ස්‍යයන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ යාම් පිළිබඳව තොරතුරු දිවයිනේ නන්දෙසින් වෙරළ තීර රැසකින් තොරතුරු වාර්තා වන බවත් සඳහන් කරන්නට ඕනේ. මේ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තාවක් අප සතුව තිබෙනවා. ඒ නිසා අප දැන් සූදානම් වෙන්නේ එම ප්‍රවෘත්ති වාර්තාව ඔබ වෙත ඉදිරිපත් කරන්නට. මේ වාර්තාව තුළ මේ විශේෂඥයින් පැමිණලා මෙරට කරන පරීක්ෂණ කටයුතු පිළිබඳව ආදී කාරණා තමයි අන්තර්ගත වෙන්නේ. ගිනිගත් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් මෙරටට වන්දි මුදල් ලබා ගැනීම වෙනුවෙන් විශේෂඥ සහාය ලබා ගැනීම සඳහා මේ දිනවල මෙරටට පැමිණ තිබෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විශේෂඥයින් සහ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අතර සාකච්ඡාවක් ඊයේ දින පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මියද එක් වුණා. එමෙන්ම ඔවුන් උස්වැටකෙයාව මුහුදු වෙරළ නිරීක්ෂණය කිරීම සඳහාද එක් වුණා. එහිදී මූලිකවම සාකච්ඡා කෙරුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපි විසින් පරිසර හානිය ගණනය කිරීමේදී කොයි ආකාරයට පරිසර හානිය ගණනය කළ යුතුද, එමෙන්ම පරිසර හානිය අධ්‍යයනය කිරීමේදී සලකා බැලිය යුතු මූලික කාරණා මොනවද කියන කර්තව්‍ය වගේම යම්කිසි ආකාරයකින් පරිසරය ප්‍රතිස්ථාපනය කරන්න යම්කිසි ජීවිත හානි වෙලා තිබුණා නම් එය ප්‍රතිස්ථාපනය කරන්න අපිට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නට හැකියාව කොයි ආකාරයෙන්ද කියන එකත්, ඒ වගේම මෙම පරිසර කලාපයන් ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් සහ මීපා ආයතනය සහ අනිකුත් ආයතන වල තිබෙන ශක්්‍යතාවය දියුණු කිරීම සම්බන්ධයෙන් මේ පිළිබඳව ප්‍රාග්ධනීය තිබෙන ආයතන තිබෙනවා නම් ලෝකයේ වෙනත් රටවල එම ආයතන මීපා ආයතන සමග සම්බන්ධීකරණය කිරීම තමයි අපි මූලිකව ඉල්ලා සිටියේ. මෙහිදී එක්සත් ජාතික සංවිධානයේ මේ විශේෂ නියෝජිතයින් මූලිකවම ඔවුන් ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කරන්නට අපි විශ්වාස කරනවා. ඒ තමයි ඔවුන්ගේ බලාපොරොත්තු. සිදු වූ හානිය පිළිබඳ ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කරයි. මෙම වාර්තාව ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයන් විසින් හදන නැත්නම් ඉදිරිපත් කරන ලබන වාර්තාවට තවදුරටත් වැඩි ශක්තියක් එකතු කරයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හානි බෝර්ණය කටයුත්ත සිදු කිරීමේදී. පළවෙනි අන්තර්කාලීන හිමිගම් ප්‍රෑම වන්දි මුදල් අපි උන්ට අවල වෙනට සුමාන දෙකකට ආසන කාලයක් වෙනවා මම හිතන්නේ නේද? මම හිතනවා එළඹෙන සතිය අවසන් වීමට පළමුව වගේ මගේ පුද්ගලික විශ්වාසයකට කොහෙවත් ලැබුණු තොරතුරක් නෙවෙයි. නමුත් ඔවුන් ඉක්මනට ඒ කාර්යය සිදු කරයි කියලා මම විශ්වාස කරනවා. මේ අතර නැවෙහි තවත් බහලුමක් ඊයේ රාත්‍රියේ උස්වැටකෙයාව වෙරළ තීරයට මෙලෙස ගොඩගසා තිබුණා. එමෙන්ම දුදැසන වන්නාරම වෙරළ තීරයට පිලිසුම් තුවාල සහිතව මියගිය තල්මැසිකුගේ මලසිරුරක් මෙලෙස ගොඩගසා තිබියදී අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වුණා. ඒ මියගිය තල්ම සහම නිරීක්ෂණය කරද්දී බොහොම පැහැදිලි වන කාරණාවක් තමයි මේ යම් ගිනි ගැනීමකට එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය නිසා වූ පිලිස්සුමකට මේ සත්වයා භාජනය වී ඇති බව. ඒ වගේම සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම මේ ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ අඩංගු වුණු වාර්තාවක් අපවට ඉදිරිපත් කරේ පෙරේදා රාත්‍රියේ තමයි අදාළ බහළු මුස්වැටකෙයාව වෙරළ තීරයට ගොඩ ගැසූ බවත් සඳහන් වෙන්නේ කියන එක. කෙසේ වෙතත් තවමත් මේ යම් අපද්‍රව්‍ය විදිහට සැලකෙන දෑ මුහුදු වෙරළට පැමිණීම, ඒ වගේම සත්වයින් මේ යාමේ සිද්ධීන් වාර්තා වන බව කියනෝනේ මේ ගින්න ඇති වෙලා මාසයකුත් වෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ගින්න ආරම්භ වෙලා මේ නෞකාව අනතුරට ලක් වෙලා මාසයක් පිරෙනවා. මේ සිද්ධිය පිළිබඳව තවමත් පරීක්ෂණ කටයුතුයි කෙරෙන්නේ. ඒ වාර්තාව තුළ වන්දි ලබා ගැනීම ආදී කාරණා පිළිබඳ අඩංගු වුණා. යලිත් පුවත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. දිනමින ප්‍රධාන සිරස්තලයේ දැක්වෙන්නේ අද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව කෝටි 200ක හෙරොයින් ගංජා නාවික හමුදා අත්අඩංගුවට පත්වීමක් පිළිබඳව අද දිනමින ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරමින් කියන පණිවිඩයත් අප උකහා ගත යුතුයි කියලා විශ්වාස කරනවා. මේ මොන තත්ත්වයේ මැද වුවත් ආරක්ෂකාංශ පවත්වාගෙන යන මේ මද්‍රව්‍ය වැටලීම්, මේ වගේම පාතාල ක්‍රියාකාරකම් වැඩලීම් මේ ආදිය නවතා නැති බවට හොඳම නිදසුනක් ලෙස මේ වාර්තාව අපට පෙන්වා දෙන්න පුළුවන්. මෑත කාලීනව වැටලීම් කීපයක්ම මේ ආකාරයෙන් සිදුවනවා දකින්න ලැබුණා. එකක් අපි කලින් ඉදිරිපත් කර අර SI වරයා පිළිබඳව කාරණාව, ඔහු ගැන තවත් සටහනක්
ප්‍රශ්නයක් අපට මුණ ගැසුණා ඉන් අනතුරුව මේ මව්බිම පුවත්පතෙත් පළ වෙලා තියෙනවා කෝටි 53ක කුඩු සමග ඇල්ලු SI කොළඹටත් කුඩු ඇදලා කියලා. එක ගමන් වාරයකට ලක්ෂ 20 බැගින් ලබාගෙන කියලත් එහි සඳහන් වෙලා තිබුණා. දැන් මේ අතරේ මේ ඔහු පිළිබඳව නැවත යම් කාරණාවක් ඉදිරිපත් කළොත් මේ ඉදිරිපත් කළ කාරණාව සිරස්තලයකින්ම දුවගේ මගුල ජයට ගන්න බිස්නස් එකට බැස්ස කියලානේ දිවයින පුවත් වාර්තාවේ අපි කලින් ඔබට ඉදිරිපත් කරේ. ඒතකොට තාත්තා කෙනෙක් විදියට ඕනම පියෙකුගේ සිහිනය Tamanගේ දුවගේ පුතාගේ විවාහ මංගල්‍ය බොහොම ඉහළින් හොඳින් ඉටු කර ගැනීම ලස්සනට කරන්න. නමුත් ඒ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ගත්තහම ඇතැම් වෙලාවට බොහෝම ණය වෙලා එහෙම නැත්නම් තියෙන දේවල් නැති කරගෙන මෙහෙම කරන්න වෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට වැරදි ක්‍රියාවලියේදීලා සමාජයේම දැඩි දෝෂ දර්ශනයට ලක්වන ආකාරයෙන් ඒ වගේම ඊළඟ පරම්පරාව විනාශ වෙන ආකාරයේ මෙවැනි ව්‍යාපාර කටයුතු වලදීලා හම්බ කරගන්න මුදල් වලින් ලොකුවට දුවගේ මගුල ගන්න හිතපු තාත්තා කෙනෙක් ගැන එහෙම කියන්න වෙද්දී මෙහෙම වාර්තාවකුත් අපට මුණ ගැසුණා. මොකද එහෙම අපි කතා කරන්න නැවත හේතුවේ ඊයේ ලෝක පියවරුන්ගේ දිනය ලෙස නම් කොට තිබුණා. ඒ නිසා විවිධ වූ සඳහන් සහිත සටහන් අපට දකින්නට ලැබුණා. පියවරුන්ගේ දිනය වෙනුවෙන් සැකසුණු ඒවා. ඒ අතරේ මව්බිම පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක සටහන් වෙනවා දරු මුණුබුරු 7 දෙනෙකුට එදා වේල හොයන්න පොල් ගස් නගින සාලියගේ කතාව කියලා සටහනක්. මේ දඹුල්ල විහාරහන්දිය ප්‍රදේශයේ ජීවත් වෙන පවුලක් පිළිබඳව ඔහු ඉස්කෝලේ ඔහු මේ සාමාන්‍යයෙන් පාසල් යා යුතු වයසේ ඉඳලම දරුවෙක්ව ඉන්න කාලේ ඉඳලම පොල් ගස් නගින එක රස්සාවට කරලා තියෙනවා. අවුරුදු 30ක විතර කාලයක් මේ විදිහට මේ රස්සාව කරනවා කියලායි දැක්වෙන්නේ. ඔහුටත් දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම දුවට ඉන්නවා දරුවෝ 2 දෙනෙක්. විවාහය අසාර්ථක වෙච්ච දුවක් මේ ඉන්නේ. ඒ 6 දෙනා තමුණුත් ඇතුළු 7 දෙනාගේම ජීවිත සරි කරන මේ පොල් ගස් නැගලා ජීවත් වෙන තාත්තා පිළිබඳව උත්සාහවන්ත ධෛර්යවත් මිනිසා පිළිබඳව වාර්තාවක් අද මව්බිම පුවත්පත තබා තිබෙනවා. අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ සාලිය කියන තාත්තටත් තිබුණා හරි ලේසියෙන් අර වගේ තාත්තා කෙනෙක් වුණා නම් ලොකු ගාණක් හම්බ කරගන්න ක්‍රම තියෙනවා මේ රටේ. හැබැයි ඒවට නැඹුරු වෙන්නේ නැතුව යොමු වෙන්නේ නැතුව එදා වේල හම්බ කරගන්න ගස් නැගලා දුක්ඛිත ජීවිතයක්වත් සතුටින් ගෙවනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. අපි ඒ වාර්තාවෙන් පස්සේ එමු දිනමින පුවත්පතේ මෙන්න මේ සටහනට පසුගිය වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 189.8කින් ඉහළට. ලේසි පාසු ඉලක්කමක් නෙමෙයි. පසුගිය වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 189.8කින් ඉහළ ගොස් ඇති බව අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා උපුටා දක්වමින්. දැන් මේ රජයේ ආර්ථික ක්‍රමෝපාය පිළිබඳව බැලුවාමත් ආනයන වියදම් අවම කර ගැනීම, අපනයන ආදායම් වැඩි කර ගැනීම මූලිකම ක්‍රමෝපායක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් පවත්නා තත්ත්වය හමුවෙත් ඒ වගේම ඩොලරය පත් වෙලා තිබෙන තත්ත්වය හමුවෙත් ඩොලරයට සාපේක්ෂව රුපියලයාගේ දැඩි ලෙස පහත යාම කියන කාරණා හමුවෙත් අපට සිද්ධ වෙලා තිබෙනවා ආනයන සඳහා දරන වියදම් හැකිතාක් රටක් විදියට අවම කරන්න. ඒ වගේම අපනයන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දිරිදීම් කරලා අපනයන ඉහළ නැංවීම සඳහා කටයුතු කරන්න. එහි යම් ප්‍රතිඵලයක් ලෙස දිනමින පුවත්පතේ මේ වාර්තාව අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අප ඊළඟට අවධානය දෙමු පොහොර පිළිබඳව පුවත් වාර්තාවක් දිනමිනේ අප දකිනවා. පොහොර කළමනාකරන හා නියාමන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව අද දිනමින වාර්තා කරනවා. පොහොර ලේකම් කාර්යාලය සාමාන්‍යයෙන් දැනටත් පවත්වාගෙන යන ආයතනයක්. මේ පොහොර කළමනාකරණය පිළිබඳ වගකීම් ඔවුන්ට පැවරිලා තිබෙනවා. ඒ සමගම තමයි මේ පොහොර කළමනාකරණය හා නියාමනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයක් බිහි කිරීම පිළිබඳව තොරතුරු වාර්තා වෙන්නේ. අප ඒ සමග අරුණ පුවත්පතෙත් අද දකිනවා පොහොර කළමනාකරණයට නව පනතක් ගෙනීම පිළිබඳව. ඒ පනත තුල තමයි මේ ලේකම් කාර්යාලය පිළිබඳව සටහන් වෙන්නේ කියන එකත්
ඉදිරිපත් කරන්නට ඕනේ. පොහොර පිළිබඳව එහෙම වාර්තාවක් අපට මුණ ගැසෙද්දී අපි බලමු අනෙක් පුවත්පත්වලත් මේ පිළිබඳව යම් යම් වාර්තා දකින්නට ලැබෙනවාද කියන එක පිළිබඳව කිසිවෙතත් අප යොමු වෙනවා වෙනත් වාර්තාවකට. ඉන්ධන මිල පිළිබඳව අද මව්බිමේ තියෙනවා ඉන්ධන මිල ඉහළ දැමීම මහ දබල් මංකොල්ලයක් කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කර තිබෙන ප්‍රකාශය. ඒ වගේම එතුමා මේ දිවයින පුවත්පතට තවත් ප්‍රකාශයක් කරලා මේ දිවයින පුවත්පතේ පළ වෙනවා ඉන්දියා මාධ්‍යයකට කරපු තවත් ප්‍රකාශයක්. මෙරට ජනතාව විදේශීය බලපෑම් වලට එකග වන්නේ නැහැ කියලා තමයි සජිත් ඉන්දියා රූපවාහිනී නාලිකාවකට කියයි කියලා දිවයින වාර්තා කරන්නේ. මේ සියල්ල අතරේ අර කලින් කරපු ප්‍රකාශයට අදාළව ගත්තහම ඉන්ධන මිල වැඩි කිරීම මහදබල් මහ කොල්ලයක් විදියට ඔහු හඳුන්වනවා. මෙච්චර දවසක් අර මහදබල් මහ කොල්ලය කියන නමින් හැඳින්වීම කළේ මහ බැංකුව මහදබල් මහ කොල්ල මේ සිද්ධ වෙච්ච මහා කොල්ලය පිළිබඳව තමයි දැනට ආණ්ඩුව නියෝජනය කරන ජනතා නියෝජිතින් මත පළ කරද්දී සඳහන් කරේ. විශේෂයෙන් අපිට මතකයි වෙනද අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මේ හැඳින්වීම සඳහා අනිවාර්යයෙන්ම යොදා ගන්නා යෙදුමක් විදියට මේ මහදබල් මහ බැංකුව මහා කොල්ලය පිළිබඳව සඳහන් කරනවා. දැන් විපක්ෂ නායකතුමා කියනවා මේ ඉන්ධන මිල වැඩි කිරීම එහෙම මහ කොල්ලයක් කියලා. කෙසේ හෝ ඒවා අදහස් දැක්වීම එහෙම වෙද්දී මේ තුලින් ප්‍රායෝගිකව ගත්තහම බැටකන් පීඩා විඳින ජනතාව යම් යම් ආකාරවලින් සංචරණ සීමා මැදුවත් Tamanගේ විරෝධය පෑමේ අවස්ථාවනුත් අපට මුණ ගැසෙනවා. ඒ අතරතුර ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳව ප්‍රවෘත්ති සැකසූ වාර්තාවක් අප සතුව තියෙනවා. අප දැන් එය ඔබට බලන්න අවස්ථාව දෙන්නට සූදානම්. මේ තීයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු වාර්තාවක් බව මතක් කරන්න ඕනේ. අප දැන් එන ආරම්භමු. විසින් පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර ඊට එරෙහිව දෙවයින පුරා විරෝධතා පැවැත්වුණා. එමෙන්ම විපක්ෂයද මෙම අවස්ථාවේදී ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළ අතර අද දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂය ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධතාවය දක්වන්නේ ඇයිදයි යන්න සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ ලොව භයානකම ව්‍යසනයකට රට මුහුණ දී සිටින මොහොතක ආණ්ඩුව කළ යුතු තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීම නොව ජනතාවට සහන ලබා දීම බවත් 2020 වසරේදී ලොව අසීමිත ලෙස ඉන්ධන මිල පහළට යද්දී එම වාසිය ජනතාවට ලබා නොදුන් ආණ්ඩුව මේ මොහොතේ හෝ එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව තිබූ බවත් පවසනවා. එමෙන්ම වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට ඉන්ධන මිල තිබුණේ 2015 වසරේ සිය ආණ්ඩුව බහර ගන්නා විට තිබූ මිලටත් වඩා අඩු මිලකින් වන අතර එනමුත් මෙම ආණ්ඩුව බලයට පත් වූ දා සිට ඉන්ධන මිල අසාමාන්‍ය අගයකින් ඉහළ දමා තිබෙන බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. එමෙන්ම ඉන්ධන මිල වැඩිවීමත් සමග ඉතා ඉක්මනින් රටේ සමස්ත ක්ෂේත්‍රයන්හි මිල ඉහළ යාම නොවැළක්විය හැකි අතර එහි වින්දිතයන් බවට පත්වන්නේ රටේ අහිංසක ජනතාව බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. මේ අතර ඉන්ධන මිලට එරෙහිව අදත් දිවයින පුරා විරෝධතා පැවැත්වුණේ මේ ආකාරයටයි. ඉන්ධන මිල ඉන්ධන මිල ඉන්ධන මිල ඉන්ධන මිල කෝටි ගණන් සපවාහන ජීවරයට මූදි යන්න ජීවරයට මූදි යන්න තෙල් මිල බෑ අඩු කරන්න තෙල් මිල බෑ අඩු කරන්න. ඒ වැඩි කළ ඉන්ධන මිල පිළිබඳව ජනතා විරෝධය තැනින් තැන මතු වූ ආකාරය මේ විදිහට විරෝධතා දක්වන්න මහමගට නාවාට විරෝධතා පුවරු ප්‍රදර්ශනය නොකලාට හදවතින් බොහෝ දෙනා Tamanගේ විරෝධය මේ සම්බන්ධව දක්වන බව අපට ඒකාන්තයෙන්ම විශ්වාසයි. මොකද මේ පවත්නා තත්ත්වයේ උඩ ජනතාව ආසීරුවෙන් අසීරුවට පත් වුණු තවත් අවස්ථාවක් විදිහට අදහස් වමාරු කරගන්නදී බොහෝ දෙනා කියන කතාවක් තමයි මේ අවස්ථාවේ හැටියට තෙල් මිල වැඩි නොකර ඉන්න තිබුණා කියන එක. නමුත් රාජ්‍ය පැත්තෙන් ගත්තාම රාජ්‍ය ප්‍රකාශ කරන කාරණා අනුව ගත්තාම රට ඉදිරියට පවත්වාගෙන යාමට ඒ වගේම මේ ඉන්ධන මේ විදිහට ගෙන්වලා අඩුවකින් තොරව ජනතාවට ලබා දෙන්න ඉදිරියටත් ලබා දෙන්න කටයුතු කිරීමේදී මෙලෙස වැඩි නොකළොත් ඒ රජයක් විදිහට තමනුත් දැඩි අසීරුතාවයට පත්වන බව තමයි රජයේ ස්ථාවරයේ බවට පත් වෙලා තියෙන්නේ. දිනමින පුවත්පතේ දැක්වෙනවා කොරෝනා පාලනය හරිමගට ගන්න පාර්ලිමේන්තුව යනවා කියලා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට එන්න කලින් එන්න හේතුව ඉදිරිපත් කිරීම පිළිබඳව අප දැක්ක තවත් තැනක සඳහන් වෙලා තිබුණා. මුලින් එහෙම අදහසක් තිබුණේ නෑ දැඩි ඉල්ලීම් මත Taman හිතුවා කියලා පාර්ලිමේන්තු එන්න. කොරෝනා හැදුණු ලක්ෂ 2ක් සුවවීම පිළිබඳවත් වාර්තා අද අපට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ
2,00,000 ඉක්මවන 2,36,000 ඉක්මවන ප්‍රමාණයක් කාල්සාදිතයෝ ලෙස වාර්තා වුවත් ඉන් 2,02,000 ඉක්මවන ප්‍රමාණයක් මේ වන විට සුව වූ සංඛ්‍යාව විදිහට හඳුනාගෙන තිබෙනවා. ලබන සතියේ කොවිඩ් එන්නත් 40,000ක් මේ රටට ලැබීම පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන උපුටා දක්වමින් ගෙන එන වාර්තාවකුත් අපට දකින්නට පුළුවන්කම තියෙද්දී යම් යම් ස්ථාන මාරු වීම පිළිබඳව තොරතුරුත් අද අපට දකින්නට ලැබෙනවා. කලින් වාර්තා ටික ඔබට පෙන්වලා ඉන්නම්. මව්බිම පුවත්පතට මේදී මව්බිම පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා වසංගත රෝග ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීර මහතාට ස්ථාන මාරුවක් ලබා දීම පිළිබඳව නව ප්‍රධානියා විදිහට වෛද්‍ය සමිත ගිනිගේ පත් කර ඇති බව වැඩ බලන්න සමිත ගිනිගේ පත් කර ඇති බවත් සඳහන් වෙනවා. ඒ වගේම හිටපු ප්‍රධානී සුදත් සමරවීර මහතා ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බවත් ඇතුල් පිටු වාර්තා තුළ දකින්නට පුළුවන්. මේ කොවිඩ් වසංගතයේ පිටු දකින්නට නම් විශේෂඥ කණ්ඩායම් දෙන නිවැරදි දත්ත අනුව තීන්දුව තීරණ ගත යුතුයි කියලා විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ කරන ප්‍රකාශයකුත් අද අපට ඇතුල් පිටු වාර්තා තුළ දකින්නට ලැබෙන බව සඳහන් කරන්නට ඕනේ. ඔහු තමයි මේ සුදත් සමරවීර මහතා ප්‍රධානී ලෙස කටයුතු කළ වසංගත රෝග විද්‍යා ඒකකයේ ඊට පෙර ප්‍රධානියා විදියට කටයුතු කළේ. ඒ වගේම ප්‍රජා විශේෂඥ වෛද්‍ය වරුන්ගේ ප්‍රධානියා විදියට ඔහු කටයුතු කරන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මෙන්න ඔහුගේ ප්‍රකාශය මව්බිම දෙවන පිටුව තුළ සටහන් වී ඇති ආකාරය. තවත් විවිධ වාර්තා අපට මුණ ගැසුණා. ඊට පෙර විරාමයක් ලබා ගත යුතුයි. විරාමයෙන් අනතුරුව ඒවත් එක්ක අපි මුණ ගැසුමු. අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. දිවයිනේ වගේම තවත් පුවත්පත්වලත් මේ ගැන වාර්තා දකින්නට පුළුවන්. තරුණයාගේ ඝාතනයෙන් මිනුවන් ගොඩ ගිනිගනී. කලබල මැඩීමට පොලිසිය හා STF කැඳවයි. 2017 අවුරුද්දේ ඉඳලා එන කෝන්තරයක තවත් ප්‍රතිඵලයක් විදියට 4 වෙනි බිල්ලත් ගත්තු අවස්ථාවක් තමයි මේ වාර්තා වෙන්නේ. 4 වෙනි ඝාතනයත් මේ සිද්ධිදාමේ. සාමාන්‍යයෙන් සරුංගල් අරින එක, පරයු ඇති කරන එක, ගෝඩට මුදා හරින එක මේ වගේ දේවල් බොහොම අහිංසක සතුටක් විඳින දේවල් විදියට තමයි බොහෝ දෙනා දකින්නේ. හැබැයි ඒවා කෙලවර වෙන්නේ මේ වගේ තැන්වලින් නම් ඒ බොහොම බරපතලයි. මේකත් එවැනි සිද්ධියක්. මේ සරුංගල් සිද්ධියක් මූලික කරගෙන 2017 වසරේදී ඝාතනයක් වෙනවා. පියපුතු දෙපළක් ඝාතනය වෙනවා. ඒ ඝාතනය සිදු කළ බවට සැකකාර පුද්ගලයා අප ලබා එළියට ආවයින් පස්සේ ඔහුව ඝාතනය වෙනවා. ඔහුව ඝාතනය වුණයින් පස්සේ ඔහුගේ ඝාතනයට වගකිවිය යුතු බවට සැක කෙරෙන 25 හැවිරිදි තරුණයෙක් තමයි මෙලෙස පසුගියදා ඝාතනයට ලක් වෙන්නේ. ඒ අනුව තමයි මිනුවන්ගොඩ මේ කියන ප්‍රදේශයේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙන්නේ, ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වෙන්නේ. තියුණු ආයුධ වලින් කපා කොට මේ තරුණයා ඝාතනය කොට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මිනුවන්ගොඩ ගමන් ගෙදර කියන ප්‍රදේශයේ සරුංගල් සිද්ධියක් මූලික කරගෙන. ඉතාම අවාසනාවන්ත සිද්ධියක්. ඒ නිසා මේ පොලිසිය ආරක්ෂක අංශ පවා මැදිහත් වෙලා මේ කලබලය මඩින්නට කටයුතු කරන්න වූ බව අද පුවත් වාර්තා අතර මෙලෙස පළ වී තිබෙනවා දකින්නට පුළුවන්. ඊළඟට අපි අවධානය යොමු කරමු මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ දැක්වෙනවා ඇඹිලිපිටිය නගර සභාපතිකම අත්හිටුවීමට එරෙහි අභියාචනය විසිවෙයි කියලා පුවත් වාර්තාවක් මව්බිම ලෙස පළ කරද්දී අරුණ පුවත්පත් සටහනක තිබෙනවා සංචරණ සීමා කඩා සාදයක් දැමූ ලිඳුල සභාපති අත්අඩංගුවට ගැනීම පිළිබඳව. දැන් කුරුණෑගලත් එක්ක සිද්ධියක් වෙලා තියෙද්දිත් අරුණ පුවත්පතේ මේ කරන වාර්තාව ලිඳුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳවයි මේ සංචාරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව. එක පැත්තකින් මේ සංචාරණ සීමා නීති උල්ලංඝනය පිළිබඳව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වන බවට මේ අවස්ථාවක් වුවත් මෙවැනි ජනතා නියෝජිතයින් අතින් මේ ආකාරයෙන් නීති උල්ලංඝනය වීම අනුමත කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ශ්‍රී ලංකාව තුළ සිදුවන චීන ක්‍රියාකාරකම් ඉන්දියාවට තර්ජනයක් වේවි කියලා වයිස් අද්මිරාල් ජී අශෝක් කුමාර් කර තිබෙන ප්‍රකාශයකුත් අද අපට මුණ ගැසෙනවා ඒ මව්බිම පුවත්පත තුලින්. මව්බිම ඒ වාර්තාවෙන් අනතුරුව අපි අවධානය යොමු කරනවා මෙන්න මේ පුවත් වාර්තාවට. සියලු රාජ්‍ය සේවකයන් එක් වී කටයුතු නොකළොත් රටේ විනාශය වළක්වන්නට බැහැ කියලා සෞඛ්‍ය අමාත්‍යතුමිය කර තිබෙන ප්‍රකාශයක් අපට දකින්නට ලැබෙනවා ඒ අද මව්බිම පුවත්පත තුල. අපි මව්බිම පුවත් වාර්තාවෙන් පස්සේ සූදානම් වෙන්නේ
මේ සිදුවන යම් සිදුවීම් පිළිබඳව ජනතා නියෝජිතයින්ගේ අදහස් ඇතුළත් පුවත් වාර්තාව වෙත අවධානය යොමු කරන්නට මේ ප්‍රවෘත්ති විකාශය අඩංගු වුණු තවත් සටහනක් තමයි අප මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නේ. මොකද මේ වන විට රටේ ඇති වී තිබෙන යම් තත්ත්වයන් පිළිබඳව පක්ෂ විපක්ෂ මතය අප දැනුවත් වීමත් ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ කොරෝනා මැඩලීම පිළිබඳව ඒ වගේම ඉන්ධන මිල පිළිබඳව ඉන් පසු ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳව ඊළඟට ආණ්ඩුවේ ඇතුළත පක්ෂ අතර ඇති වී තිබෙන තත්ත්වයන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේම මේ ආදී කාරණා ගණනාවක් පිළිබඳව පක්ෂ විපක්ෂ මත ඇතුළත් වාර්තාවට දැන් අපි යොමු වෙමු. ලෝකයේ අනෙක් රටවල් වගේ නෙමෙයි අපි මේ අවුරුදු 5න් පාර ප්‍රතිපත්ති ඇදීම තුළ විශාල අර්බුදයක් තියෙනවා. ඒ නිසා තමයි අපි හැම වෙලෙම කියන්නේ අවුරුදු 30කට 40කට මොන ආණ්ඩුව ආවත් වෙනස් නොවන ප්‍රතිපත්තියක් අපිට තිබිය යුතුයි. ජාත්‍යන්තර ප්‍රඥප්තිය අත්සන් කරනකොට අපිට යම් ස්ථාවර වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේවා අපි දැන් අවුරුදු ගානක ඉඳලා කියනවා. හැබැයි හැම ආණ්ඩුවක්ම කරන්නේ මේ වැඩේම තමයි. ඒ නිසා මම නම් කියන්නේ මේ ආණ්ඩුවත් අඩුම තරමේ අපි ජනාධිපතිතුමා පත් කරගත්තේ විශ්වාසය ඇතුව බැනුම් ආණ්ඩ හරි මිනිස්සුන්ගෙන් නිවැරදි දේ කරොත් මිනිස්සු බයින්නේ නැහැ. ඒ නිසා බය නැතුව තීන්දුව අරගෙන වැඩ කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් පාර්ලිමේන්තුවට යනවා. එතුමත් එක්ක රටේ ජනතාවගෙන් 50%කට ආසන්න පිරිසක් හිටපු කාලෙත් මෙරටේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි වෙච්ච වික්‍රමසිංහ මහත්මයා, තනි රජයක් පිහිටව ගන්න බැරි වෙච්ච වික්‍රමසිංහ මහත්මයා, මෙරටේ අග්‍රාමාත්‍ය ධූර දරන මොහොතේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි වෙච්ච වික්‍රමසිංහ මහත්මයා, Tamanට හිමි නැති ජාතික ලයිස්තුවේ හිටපු අපේක්ෂකයන්ට හිමි ඒ ආසනය අරගෙන පාර්ලිමේන්තු ගියා කියලා මෙරටේ දේශපාලන විප්ලවයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ රටේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරට ගිහිල්ලා කිව්වේ ඔබ එන්න පාර්ලිමේන්තුවට කියලා. ඉතින් ඒ ආරාධනාව පිළි අරගෙන තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා එනවා පාර්ලිමේන්තුවට. ඇවිල්ලා අපිට පේන්නේ රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවෙන් ගිලිහෙන ජාත්‍යන්තර ප්‍රසාදය, මේ තිබෙන ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තෙන් දෙන්න උත්සාහ කරා. ඉතින් වික්‍රමසිංහ මහත්තයාගේ යලි පාර්ලිමේන්තු ආගමනය කියලා කියන්නේ විපක්ෂයට කෙසේ වෙතත් ආණ්ඩුවට නම් වාස්දායක තත්ත්වයක්. දැන් බලන්න කිරිපිටි මිල වැඩි වෙනවා. ඒ වගේම ගෑස් මිල ඉදිරි කාල සීමාව තුළ වැඩි වෙනවා. ඉතින් එහෙමනම් අද මේ රටේ ජනතාව මේ කොරෝනා වුදුරටත් වඩා ආර්ථික වශයෙන් තාම අමාරු තැනක ඉන්න වෙලාවක රජය මේ ජනතාවට 3 වේලක් කන්න තියා 1 වේලක් කන්න තියෙන අවස්ථාවත් අහිමි කරමින් යනවා කියන එක මේ වෙලාවේ කනගාටුවෙන් වුණත් මතක් කරන්න ඕනේ. තෙල් සම්බන්ධ අර්බුදය ඇති කළෙත් වෙන කිසිම දෙයකට නෙවෙයි තෙල් පිළිබඳ ව්‍යාපාරය විදේශිකයන්ට විකුණා දැමීමේ ක්‍රියාවලිය සඳහායි. ඒක දැන් ක්‍රියාත්මකයි. ඒ වගේම දැන් තෙල් සම්පත පිළිබඳ ඩොලර් හිඟයක් කියනවා. ඇත්තටම තෙල් පිළිබඳ ඩොලර් මිලදී ගැනීමේ හැකියාව කංචේ නීතික සංස්ථාවට ලබා දීලා තිබුණා. ඒ පිළිබඳ වගකීම මහ බැංකුවට තිබුණා. ඒ කිසිවක් ඉටු කරන්නේ නැතුව මේ අර්බුදයෙන් අර්බුදයට ගිහිල්ලා අද තෙල් ගෙන්න ගන්න හතර වටේ දුවන්න සිද්ධ වෙලා තියෙන මේ අර්බුදය නිර්මාණය කළා තියෙන්නේම මේ තෙල් ගෙන්නීමේ වැඩපිළිවෙල විදේශිකයන්ට විකිණීමේ යටි අරමුණ සහිතවයි. මහා බැංකුවෙන් කියලා තියෙනවායි කියලා ගම්මන්පිල ඇමතිවරයා කියනවා තෙල් මිල වැඩි කරේ නැත්නම් බැංකු පද්ධතිය කඩාගෙන වැටෙනවා. බැංකු පද්ධතිය කඩාගෙන වැටුනොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ආර්ථික කඩාගෙන වැටුනොත් මේ තියෙන ගැටලු ASCII මහා ව්‍යසනයක් වෙනවා. ඉරිදා පුවත්පතක දැක්කා නිවාඩ් කබ්‍රාල් තුමත් කියනවා මම තමයි මේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිවරයා මම මේක වැඩි කරන්න කියලා කිව්වේ නැත්නම් බැංකු පද්ධතිය කඩා වැටලා රට කුඩු පට්ටම් වුණාම ඕගොල්ලෝ මගෙන් අහයි ඇයි ඔයා නිදාගෙන හිටියද ඇයි මේක කරේ නැත්තේ ඒ නිසා මේක කළ යුතුයි කියලා මම කිව්වයි කියලා. ඒ අතරට අප එකාසු කරන්නට කැමති අරුණ පුවත්පතේ තිබෙන මේ වාර්තාව ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති පනත අධ්‍යයනයට කමිටුවක්. ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති පනත අධ්‍යයනයට කමිටුවක් කියලා අද අරුණ පුවත්පතේ වාර්තාවක අපට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම GSP+ සහනය ශ්‍රී ලංකාවට ඉදිරියේදී අහිමි වූ තින් ඒ සම්බන්ධව මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වීමත් බලපෑම් එල්ල කරන බව තමයි වාර්තා වෙන්නේ. ඒ නිසාම රජයේ ප්‍රකාශයට පත් කරා විශේෂයෙන් අවසානයේ මාතෘකාවට බඳුන් වෙච්ච මේ ආචාර්ය හර්ෂන් සිල්වා මැතිතුමාගේ අදහස් දැක්වීමේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා ඔහුත් මේ පිළිබඳව දක්වන අදහස් තුළ ප්‍රකාශ කරන්නේ රට පාවා දීමෙන් මේ GSP+ ලබා ගන්න අප රජයක් විදිහට සූදානම් වන්නේ නැහැ. ජාත්‍යන්තරයේ එවැනි කාරණා බලාපොරොත්තු වෙනවා නම් කිසි ලෙසකවත් GSP+ වලින් තොරව ඉදිරියට යාම
පිළිබඳව අවධානය යොමු කිරීම විනා එයට අවනතව කටයුතු කරන රජයක් විදිහට Taman බලාපොරොත්තු නොවන බව තමයි එතුමාගේ අදහස බවටත් පත් වෙලා තියෙන්නේ. ඒ අතර අප කාරණා කීපයකට මේතු කීපයක් ඇතුළත අවධානය දෙන්නට බලාපොරොත්තු වෙනවා. කොරෝනා වැළඳුණු දරුවන්ට තවත් මාරාන්තික රෝගයක් පිළිබඳව අප ඊයේ දවසේත් යම් යම් තොරතුරු අනාවරණ කළා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානයත් මේ වෙත යොමු වෙලා තිබෙනවා. පශ්චාත් කොරෝනා තත්ත්වයක් විදිහටයි මෙය සැලකෙන්නේ යම් සින්ඩ්‍රෝම තත්ත්වයක්. මෙය හෘදේ වස්තුවට දරුවන්ගේ දැඩි ලෙස බලපෑම් කරන බව සඳහන් වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාව මේ ආදී මේ නිසා දරුවන් තුළ නිර්මාණය වෙනවා කියන එකයි කියන්නේ. ඒ නිසා රිජාරය ළමා රෝහලේ හදිසි දැඩිසත්කාරයකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා සඳහන් කරනවා දරුවෝ පිළිබඳව වඩාත් අවධානයෙන් පසුවන්නට කියලා විශේෂයෙන් කොරෝනා වැළඳුණු දරුවන් පිළිබඳව අවධානයෙන් පසුවීමේ වැදගත්කම එතුමා විසින් වගේම අනිකුත් ළමා රෝග විශේෂඥයින් විසින් පෙන්වා දෙනවා අපට දකින්නට පුළුවන්. ඒකම කොරෝනා වලට අදාළ යම් වාර්තා කීපයකට අපි අවධානය දෙමු. අරුණ මුල් පිටු වාර්තාවකම දැක්වෙනවා හේකිත්තේ කම්හලක 128කට කොරෝනා. මේ යම් යම් කර්මාන්ත සහ ආයතන ආශ්‍රිතව යම් සමාගම් ආශ්‍රිතව මෙලෙස කොරෝනා පොකුරු වශයෙන් පැතිර යාමේ තත්ත්වයන් පෙන්눔 කළත් ඒ ඇතැම් සමාගම් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරනවාද? ඒ වගේම තොරතුරු හරිහැටි අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ඒ වගේම විශේෂයෙන් ගත්තොත් ඒව PHI-වරුන්ට ලබා දීලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවාද? ඒ අයට ඉක්මනින් ප්‍රතිකාර කිරීමට කටයුතු කරනවාද? ඇතැම් රෝග ලක්ෂණ පෙන්눔 කළත් යම් යම් ස්ථානවල වැඩ ගැනීම පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව අප බලාපොරොත්තු වන මාධ්‍යයක් ලෙස අප අනාවරණ කරන්නේ මේ තොරතුරු අදාළ අයගේ ආයතනවල අවධානයට ලක්විය යුතුයි කියලා සිතන නිසා මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව හෝ වේවා යම් යම් ආයතනවල අවධානයට ලක්විය යුතුයි කියලා අප විශ්වාස කරනවා. එහෙම නොවුනොත් රටේ යම් ආකාරයකින් විවෘත කරලා තිබෙන වර්තමාන තත්ත්වය තුළ මේ තවදුරටත් බලපෑ හැකි කාරණාවක් බවට අනිවාර්යෙන්ම පත්වේවි. මොකද වාර්තා වෙන ආකාරයට ඇතැම් ස්ථානවල කර්මාන්ත ශාලා වේවා යම් යම් ආයතන පරිශ්‍රම වේවා මේවා තුළ රෝගීන් ආසාදිතයින් වාර්තා වෙද්දිත් අඛණ්ඩව කටයුතු කරගෙන යන සඳහා පිළියම් යෙදීම පසකලා කටයුතු කරන්නට ඇතැම් ආයතන කටයුතු කරන බවට තොරතුරු තිබෙනවා. ගත වූ දින 20ේදී ආසාදිතයන් 51,303ක් 66 වත්තෙන් තවත් ආසාදිතයන් 72ක් ඩෙල්ටා දැයි පරීක්ෂණ කියලා තරුණ පුවත්පත වාර්තා කරනවා. අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා දෙමටකොඩ ආරාමයේ ප්‍රදේශයේ 66 වත්ත කියන ප්‍රදේශයෙන් තමයි ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු ආසාදිතයින් 5 දෙනෙක් පසුගියදා වාර්තා වුණේ. තවත් ආසාදිතයින් මේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ නිසාම අවධානය යොමුලා තිනවා එයාටත් මේ ප්‍රභේදය වැළඳිලාද කියලා. එවැනි පසුබිමක් තුල තමයි අද සිට රට පැවති සංචාරණ සීමා ලිහිල් කරමින් පවත්වාගෙන යාමට අවධානය යොමු වෙලා තියෙන්නේ. අතර දිවයින ක්‍රීඩා පිටුවේ දැක්වෙනවා LPL ක්‍රීඩක ලියාපදිංචිය අද සිට ආරම්භ කරන බවත් LPL ලංකාවේ පැවැත්වීම කෙරෙහි එලෙස කටයුතු ආරම්භ වීම වගේම ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ආරම්භ වීම පිළිබඳව සියලු කටයුතු සූදානම් බවත් විශේෂයෙන් දැන් දැනගන්නට ලැබෙනවා. ජපානයේ තුලත් යම් ආකාරයක කොවිඩ් තත්ත්වය ව්‍යාප්ත පවතින මොහොතක තමයි මේ විශේෂයෙන් විදේශීය නරඹන්නන්ගෙන් සහ දැන් අවධානය යොමු වෙලා තියෙන පරිදි දේශීය නරඹන්නන්ගෙන් තොරව ඔලිම්පික් කුලෙල මෙවර පැවැත්වීම කෙරෙහි අවධානයට යොමු වෙලා තියෙන්නේ. අතර දිවයින ඇතුල් පිටු වාර්තාවකට අපි අවසන් වශයෙන් අවධානය දෙන්නට සූදානම්. අභියෝග හමුවේ නොසැලෙන ජනපති කෝටාභය ලෙසයි එය නම් කරන්නේ. හේතුව ජනපති ජන්මදිනය. ඊට යෙදුණු 72 වන ජන්මදිනය නිමිත්තෙන් මිරිසවැටි විහාරාධිකාරී සහ ශ්‍රී ලංකා රාජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතල වැටුණුවේ ඥානතිලක නාහිමියන් විසින් සම්පාදිත ලිපියක් තමයි අප මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නේ. ඊයේ දිනේට යෙදුණු අතිගරු ජනාධිපතිතුමන්ගේ 72 වන ජන්මදිනය වෙනුවෙන් රට තුළින් වගේම විදේශයන්ගෙනුත් සුභාශිංසන එතුමාට හිමි වුණා. විශේෂයෙන් චීන ජනාධිපතිවරයාගේ සුභාශිංසන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමි වූ බවත් අපට යම් යම් මාධ්‍ය වාර්තා තුළ දකින්නට ලැබුණා. අපත් යලි යලිත් සුභාශිංසන එක්කාසු කරනවා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සුබ උපන් දිනයකට සහ රටට වැඩදායි වැදගත් වන තීන්දුව తీරන ගැනීමට අනාගතය සුබවාදී සුබදායි වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගන්නට සූදානම්. යලිත් හෙට උදේ ඔබ හමු වන බලාපොරොත්තු වෙන එතෙක්
ප්‍රාර්ථනා කරන්නේ අද ලැබුණු මේ ලිහිල අවස්ථාව නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම සහ තමන්ගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් එළියට ඒමට කටයුතු කිරීම ඉතාමත්ම වැඩදායී වේවි. විශේෂයෙන් ඔබේ ශරීර සෞඛ්‍ය පැත්තට ගත්තාම ඒ වගේම එන්නත් කරන වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මකයි. ඒ සඳහා සහභාගී වෙලා එන්නත්කරණය කර ගන්නටත් ඒ වැඩපිළිවෙලට ඔබට යම් අවස්ථාවක් තිබෙනවා නම් ඔබේ ප්‍රදේශයේ එන්නත්කරණය වෙනවා නම් ඒ වගේම දෙවන මාත්‍රාව ලබා නොගත් අය තවදුරටත් ඉන්නවා නම් මෙහිම අවස්ථා තිබෙනවා නම් ඒවා ප්‍රයෝජනයට ගැනීමත් ඉතාම වැදගත් වෙනවා මේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ. එමනම් සුබදායි දවසක් වේවා. හෙට උදේ යාලි හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.